හොඳයි සියලු දෙනාම පිළිගන්නවා ෆස්ට් ලෙසන් එකට ගිටාර් ගැන ඉගෙන ගන්න කැමති සියලු දෙනාට. ගිටාර් එකක් වෙන්න පුළුවන් ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්න කලින් මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඒකේ පිටවස් තියෙන තියරි එක ගැන. ඒ නිසා අපි පළවෙනි පාඩම වෙන්න යන්නේ තියරි ලෙසන් එකක් හැටියට මේ මියුසික් කියන්නේ මොනවද? නැත්නම් සංගීතය කියන්නේ කුමක්ද? මියුසික් හැදෙන්නේ සවුන්ඩ්ස් වලින්, ශබ්ද වලින්. ඒතර ඒකේ කොටස් දෙකක් අපිට බලන්න පුළුවන් පිච් සහ රිද්ම් කියන දේ. නැත්නම් ස්වර සහ රිද්මය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ කොටස් දෙක එකතු වෙලා තමයි ඕනම ආකාරයක සංගීතයක් නිර්මාණය වන්නේ. අපි පළවෙනිම ඉගෙන ගන්න යන්නේ මොකද්ද මේ පිච් කියන දේ. පිච් එක ඇතුලේ නෝට්ස් කියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ නෝට්ස් වලින් තමයි පිච් එකේ කොටස් හැදිලා තියෙන්නේ. නෝට්ස් සම්පූර්ණයෙන් 12ක් අපිට ඉගෙන ගන්න පුළුවන් අපි සංගීතය ඉගෙන ගද්දී. මේ 12 කොටස් දෙකකට තවදුරටත් බෙදෙනවා. ඒක තමයි 7 සහ 5ක් කියන අංක අනුව. ඒ කියන්නේ නැචරල් කියන නෝට්ස් තියෙනවා අපිට 7ක්. sharp සහ flat කියලා නෝට් තියෙනවා තව 5ක්. එතන මේ ස්වර 12 මේ නෝට්ස් 12 එකතු වෙලා තමයි මේ ප්‍රධාන නෝට්ස් 12ම හැදෙන්නේ. ඒ 12 මැද යන ඕනේ මේ 7 තමයි ශුද්ධ ස්වර. නැත්නම් අපිට කියනවා මේන් නෝට්ස් කියන්නේ මෙන්න මේ 7. අපි ඊළඟට ඉගෙන ගමු මොකද්ද මේ කේ කොටස් වල තේරුම කියලා. මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ නෝට්ස් ගැන. අපි කලින් ලෙසන් එකේ ඉගෙන ගත්ත නෝට්ස් 12ක් තියෙනවා. 7ක් නැචරල්, 5ක් sharp සහ flat කියලා. මුලින් ඉගෙන ගමු අපි මොකද්ද මේ ප්‍රධාන නෝට්ස් 7. මොකද්ද මේ නැචරල් නෝට්ස් 7 කියලා. පළවෙනි නැචරල් නෝට් එක වෙන්නේ C. මම කීබෝඩ් එකක ඩයග්‍රෑම් එකක් ඇදලා දෙනවා. මොකද අපිට ඒක තේරුම් ගන්න ලේසි නිසා නෝට්ස් C D E F G. පහයි ඊට පස්සේ 6 A 7 B. මේ නෝට්ස් 7 තමයි වෙස්ටර්න් මියුසික් වල ප්‍රධාන නෝට්ස් 7 කියලා අපි කියන්නේ. නමුත් වෙන රටක මේ සවුන්ඩ්ස් 7ම වෙන නම් වලින් හඳුන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඊස්ටර්න් මියුසික් වල මේකම තමයි කියන්නේ සා රි ගා මා පා දා නි. නැත්නම් ඩෝ රේ මි ෆා සෝ ලා ටි. මේ එකම නෝට්ස් 7 තමයි ඒ හඳුන්වන්නේ. එතකොට ඊළඟට තියෙනවා sharp සහ flat පහක් කියලා මම කිව්වා. ඒ පහ හඳුනා ගන්න අපිට පුළුවන් මේ කළු නෝට්ස් පාවිච්චි කරලා ඒ පහ මොකක්ද කියලා හඳුනා ගන්න. නමුත් ඒකට කලින් අපි දැනගන්න ඕනේ සමහර මියුසික් වචන ඒක තේරුම් ගන්න කලින්. පළවෙනි වචන දෙක තමයි සෙමිටෝන් සහ ටෝන් කියන වචන දෙක. මේවා මියුසික් වල ඩිස්ටන්ස් එක මෙෂර් කරන්න අපි පාවිච්චි කරන යුනිට්. ඒ කියන්නේ මියුසික් වල නෝට්ස් අතර දුර මනින්නේ අපි මෙන්න මේ යුනිට්ස් වලින්. අපි එදිනෙදා ජීවිතයේදී සෙන්ටිමීටර මීටර පාවිච්චි කරනවා වගේ මියුසික් වල අපි සෙමිටෝන් ටෝන් පාවිච්චි කරනවා. සෙමිටෝන් එක දුරක් කියන්නේ මෙන්න මේ වගේ දුරක්. කෙටිම දුර. C ඉඳන් D යන කලින් අපිට පේනවා මෙතන අපි මේ නෝට් එකට ඉස්සෙල්ලාම එනවා. මේකේ ඊට කලින් හම්බ වෙනවා. මේ කෙටිම දුරට අපි කියනවා සෙමිටෝන් එක දුරක්. මෙතන ඉඳන් මෙතෙන්ට මේ වගේ දුරක් මේක සෙමිටෝන් එක. මෙතන කළු නෝට් එකක් නෑ. නමුත් ඒ කියන්නේ මේ ඩිස්ටන්ස් එක සෙමිටෝන් එක ඩිස්ටන්ස් එක. එතන ටෝන් එකක් කියන්නේ සෙමිටෝන් දෙකක් එකතු කරාම. එතකොට අපි C ඉඳන් D යනවා නම් අපි ස්ටෙප්ස් දෙකක් තියෙනවා 1 2. මෙන්න මේ දුරට අපි කියන්න බලන්න ටෝන් එක දුරක්. D to E 1 2 steps දෙක. එතකොට E to F sharp යන්න පුළුවන් ටෝන් එකක්. ඒ කියන්නේ 1 2 steps දෙකක්. එතකොට මේකට අපි කියන්න පුළුවන් ටෝන් එක distance එක. නැත්නම් මෙතන ඉඳන් යනවා නම් මේක F sharp ඉන්නේ 1 2 මේ නෝට් එකට ගියාම මේක ටෝන් එක දුරක්. එහෙනම් තමයි අපි distance එක measure කරන්නේ. ඊළඟට අපි sharp සහ flat මෙහෙම sign දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙක හඳුනා ගන්න. sharp එකක් කියන්නේ note එකක් එක semitone එක දුරකින් raise වෙනවා. semitone එකක් raise වෙනවා note එකකින්. flat එකක් කියන්නේ ඒක විරුද්ධයි. semitone එක distance එකක් අඩු වෙනවා. අපි keyboard එකේ මේ පැත්තට යනවා කියන්නේ sound එක raise වෙනවා. low ඉඳන් high වෙනවා. අපි මේ පැත්තේ ඉඳන් මෙහෙට යනවා නම් high sound එකකින් ඉඳන් low sound එක එනවා. lower වෙනවා. එතකොට මම C ඉඳන් බැලුවා. දැන් මේ කළු note එක C එකකින් ඉඳන් raise වෙලා තියෙනවා. එතකොට අපිට ඒකට නමක් දෙන්න පුළුවන් C sharp කියලා. මේකට නමක් දෙන්න පුළුවන් D sharp කියලා. මේ වගේ මේකට F sharp, G sharp. ඇයි මේ නෝට් එකෙන් ඒක සෙමිටෝන් එකක් රේස් වෙලා තියෙන නිසා. නමුත් මේ බ්ලැක් නෝට් එක C එකට විතරක් නෙමෙයි අපිට පේනවා ඒක D එකටත් සම්බන්ධයි. එතකොට අපිට ෆ්ලැට් වෙලා D එකේ ඉඳන් ලෝවර් වෙලා. එතකොට අපිට මේක D ෆ්ලැට් කියන නම දෙන්න පුළුවන්. අපිට නම එක නමකට වඩා තියෙනවා මේ මියුසික් නෝට්ස් වලට එක නමකට වඩා
තියෙන්න පුළුවන්. E flat කියන්න පුළුවන් මේකට. G flat කියන්න පුළුවන්. A flat කියන්න පුළුවන්. B flat කියන්න පුළුවන්. දැන් ඔබ හිතන්න පුළුවන් E sharp එකක් නැද්ද black note එක නැති නිසා. නමුත් semitone එකක් වැඩි වුණාම ඒක sharp එකක්. ඒතකොට මේක E sharp කියලා අපිට F එකට කියන්න පුළුවන්. F flat කියලා E එකට කියන්න පුළුවන්. C flat කියලා B එකට කියන්න පුළුවන්. B sharp කියලා අපිට C එකට කියන්න පුළුවන්. ඒතර මේ notes තමයි notes 12. එතකොට ඊළඟ එනවා මේ pitch කියලා. අපි ඉස්සෙල්ලා කිව්වා pitch එක මේ notes වලින් හැදිලා තියෙනවා. pitch කියන්නේ ස්වර තලයක්. ඒතර අපි දැන් ඉඳලා ඒකේ කොටස් 12ක් තියෙනවා. ඒ pitch එක කෑලි 12කට කැඩෙන්න පුළුවන් sound එක. ඒ වගේම එකම note එකට එක pitch level එකකට වඩා තියෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් මම C note එක ගත්තොත් low C sound එකක් තියෙන්න පුළුවන්, middle C sound එකක් තියෙන්න පුළුවන්, high C sound එකක් තියෙන්න පුළුවන්. මම පෙන්නන්න මේක. මේ low C sound එක. high C එක. එකම note එක නමුත් ඒක levels දෙක. හරියට මම මේ පාඩම මට පුළුවන් පල්ලෙහා තට්ටුවක ඉඳන් කරන්න, දෙවෙනි තට්ටුවක ඉඳන් කරන්න නැත්නම් උඩම තට්ටුවක ඉඳලා කරන්න. නමුත් මම කරන්නේ මේ මම්මා ඉන්නේ මේ පාඩමයි මම කරන්නේ. නමුත් මගේ level එක වෙනස්. ඒ වගේම sound එකත් එකම note එක අපිට එක එක level වල තියන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ main styles මොනවාද guitar play කරද්දී. ප්‍රධාන වශයෙන් style තුනක් අපිට දැක්කෙන්න පුළුවන් bass, rhythm, lead. bass guitarist කෙනෙක්ගේ function එක තමයි main backing එක තියාගෙන යන. ඒ කියන්නේ ප්‍රධාන chord structure එකත් ප්‍රධාන නිකන් අපි foundation එක වගේ රාමු තියාගෙන යන්නේ bass guitarist. සාමාන්‍යයෙන් bass guitar එකකින් තමයි bass guitar ශෛලිය වාදනය කරන්නේ. නමුත් මම දැන්ට පෙන්නන්න කොයි වගේද මේ ශෛලිය යන්නේ කියලා. සාමාන්‍ය මේ වගේ රන් එකක් chord work එක වගේ තමයි වගේ ඊළඟට දෙනවා rhythm function එක. rhythm guitarist කෙනෙක් කරන්නේ ඒ රාම ඇතුලේ ෆවුන්ඩේෂන් ඇතුලේ සම්පූර්ණ රිද්ම් සෙක්ෂන් එක රිද්මේ රැගෙන යන්නේ ඒ රිද්ම් ගිටාරිස්. මම උදාහරණයක් වශයෙන් රිද්ම් කීපයක් ප්ලේ කරලා පෙන්නන්නම්. The fast rhythm එක reggae එකක් වෙන්න පුළුවන්. rock and roll වගේ වෙන්න පුළුවන්. නැත්නම් බයිලා වෙන්න පුළුවන්. rhythm function එක තමයි rhythm guitarist කරන්නේ. මේ strumming අපි එකට strings play කරද්දී strumming නැත්නම් plucking වෙන්න පුළුවන්. මේ වගේ. වගේ plucking function එකක් තියෙනවා පුළුවන්. ඒතර අපි ඉගෙන ගත්ත bass, rhythm විශේෂයෙන්ම guitar tutorials අපි ඉගෙන ගන්න යන්නේ rhythm section එක. ඊට අමතරව lead කියන්නේ සමහරට පාර්ට් එකක් වෙන්න පුළුවන්, song එකේ melody එක වෙන්න පුළුවන්, notes වලින් වාදනය. උදාහරණයක් වශයෙන් මල්ට බඹරේ අපි පාර්ට් එකක් හැටියට ගත්තොත් මේ වගේ. ඉතින් තියෙනවා main ශෛලියන් තුනක්, style තුනක්, bass, rhythm සහ lead. මේ lesson එක
ගන්න යන්නේ acoustic guitar එක parts මොනවාද කියලා. අපි බැලුවොත් අපි මෙතන ඉඳන් එමු. එක එක වචන කියන්න පුළුවන් එක එක parts. මේ ලෙසන් එක අපි ඉගෙන ගන්න acoustic guitar එක parts මොනවාද කියලා. විවිධ විවිධ නම් දෙන්න පුළුවන් එක එක parts වලට. නමුත් මම basic දේවල් කීපයක් කියන්නම්. මේ උඩ part එකට අපිට head කියන්න පුළුවන්. මේකට neck arm කියන්න පුළුවන්. මේකට body නැත්නම් box කියලා කියන්න පුළුවන් අපිට. මේ tuning keys නැත්නම් tuning pegs කියනවා, tuners කියලා මේවට කියනවා. ඒවා හයක් තියෙනවා. එතකොට guitar එක කියන්නේ string instrument එකක්. strings හයක් තියෙනවා. string instrument කාණ්ඩයට තමයි guitar එක අයිති වෙන්නේ. එතකොට pegs, strings, head, neck, box or body. ඊට පස්සේ තියෙනවා අපිට සමහර ගිටාර්ස් වල තියෙනවා මේ වගේ එකක්. ඒකට කියනවා pick guard. ඒ කියන්නේ අපි pick එකකින් play කරද්දී box එක guard වෙන්න තමයි ඒක තියෙන්නේ. ඊපස්සේ තියෙනවා bridge එක. මේ section එකේ bridge එක කියනවා. strings connect වෙන්නේ එතනින්. ඒකට අමතරව වැදගත් වචනයක් තමයි මෙන්න මේ boxes වගේ ඔයගලන්ට පේනවා. එයා වෙන් වෙලා තිනවා යකඩ කෑල්ලකින්. ඒ යකඩ කෑල්ල වලට කියන අපල bars. එතකොට මේ වෙන් වෙලා තියෙන දෙයට අපි කියනවා frets කියලා. මේක box එකකට fret එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ වචනේ ගොඩක් අවශ්‍ය වෙනවා අපිට ඉස්සරහට ගිටාර් කියන එකක්දී frets. frets වලට තමයි මේ ගිටාර් fret board එක බෙදලා තියෙන්නේ. මේ ලෙසන් එකේ අපි ඉගෙන ගන්න යන්නේ acoustic guitar එක parts. විවිධ නම් දෙන්න පුළුවන්. නමුත් මම basic දේවල් කීපයක් කියන්න කැමතියි. මේ උඩ පාටට අපි කියපුවා head. මෙතෙන්ට අපිට කියන්න පුළුවන් neck හරි arm එකට guitar එක අල්ලන්න තන. ඒ වගේ මේකට box or body කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ කෑලි හයක් තියෙනවා. මේවට අපි කියනවා tuning pegs, tuners නැත්නම් tuning keys. මේවා පාවිච්චි කරන්නේ guitar එක හරි tune එකට ගන්න. strings හරි note එකට tune කරගන්න තමයි මේවා අපි පාවිච්චි කරන්නේ. ඒකට අමතරව තියෙනවා ඔයගොල්ලෝ පේනවා මෙතන hole එකක් තියෙනවා. මේකට අපි කියන්නේ sound hole. sound එක produce වෙන්නේ ඇතුලේ මෙන්න මේ hole එක තුලින්. මේකට අපි කියනවා bridge. bridge එකට තමයි strings ඔක්කොම connect වෙන්නේ. ඊට පස්සේ තියෙනවා වැදගත් දෙයක්. ඒක තමයි මෙන්න මේ යකඩ කෑලි ඔයගලන්ට පේනවා. මේකට කියනවා අපි bars. ඒතර bars වලින් වෙන් වෙලා තියෙනවා boxes. මේ කොටු වලට අපි කියනවා frets. මේ frets කියන වචනේ ගොඩක් වැදගත් අපිට ඉස්සරහට ගිටාර් එකකින් ඉගෙන ගන්න frets. එතකොට මේ fret තියෙන මේ line එකට අපි කියනවා fret board කියලා. ගිටාර් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට අයිති වෙන්නේ string instrument වලට. strings හයක් තියෙනවා ගිටාර් එක. instrument කාණ්ඩයක් හැටියට බලද්දී acoustic ගිටාර් එක වෙනකොට ගොන ගිටාර් එකක් අයිති වෙන්නේ string instrument කාණ්ඩයට. lessons වලට යන්න කලින් මම කැමති බේසික් ටිප්ස් ටිකක් දෙන්න කොහොමද ගිටාර් ප්ලේ කරන්න කියලා විශේෂයෙන් acoustic ගිටාර් එකක්. සාමාන්‍ය අපි ගිටාර් එක තියාගන්නේ මේ දකුණු කකුලට තියාගන්න පුළුවන් අපිට. තියලා වම් අතෙන් ගිටාර් එක අල්ලගෙන දකුණු අත මෙහෙම අපේ ආම් එක උඩින් දාන්න පුළුවන්. වම් අත අපි අල්ලද්දී හොඳ grip එකක් තියෙනවා. සාමාන්‍ය දෙයක් අල්ලද්දී අපි මහපට ඇඟිල්ල මේ පැත්තට එනවා. මොකද අපි හොඳ grip එකක් අවශ්‍යයි. මේ විදිහටම ගිටාර් එකත් අල්ලද්දී chord එකක් වෙන්න පුළුවන්. ඒ grip එක තියාගන්න. අනිත් දේ තමයි අපි මෙතන notes play කරනවා නැත්නම් chord එක play කරනවා නම් හැම වෙලේම පාවිච්චි කරන්න යන්නේ ඇඟිලි තුඩ. ඇඟිලි තුඩ අපි පාවිච්චි කරලා ඒක මේ fretboard එකට හොඳට press කරනවා. අපි මේ වගේ curve එකක් අත curve එකකට ගේනවා අපි play කරද්දී. ඊට පළවෙනි ගිටාර් එක මෙහෙම අල්ල ගන්න හොඳින්. ඒ වගේම ඔබගේ අත දාන්න ඕනේ මෙන්න මේ හරියෙන් arm එක. ඊට පස්සේ අපි වම් අතෙන් ගිටාර් එක අල්ලගන්න. ඒ වගේ අපි ස්ට්‍රම් කරද්දී මතක තියාගන්න ඕනේ අපේ weight එක power එක ගන්න අපි මේ හරියෙන් නෙවෙයි. අපේ weight එකයි power එක අපි ගන්න wrist එකකින්. ඒතකොට තමයි අපිට smooth විදිහට play කරන්න පුළුවන්. ඒ වගේම වේගයෙන් play කරන්න පුළුවන්. හොඳට wrist එකකින් අපි power එක ගන්න අවශ්‍යයි arm එකට වඩා. ඒ වගේම ඔබ pick එකක් use කරනවා නම් අපිට කැමති pick එකක් නැතුව play කරන්න පුළුවන්. නමුත් ඔබ pick එකක් use කරනවා නම් pick එක හරියට අල්ල ගන්න අවශ්‍යයි. pick එකේ පැති තුනක් තියෙනවා ඔබට පේන විදිහට. මෙන්න මේ උඩ පැත්තම අපි අල්ලන්නේ මහපට ඇඟිල්ලයි. ඊළ හොඳට අපි හොඳ grip එකක් තියාගෙන අපිට play කරන්න පුළුවන්.
notes මොනවද තියෙන්නේ කියලා. අපි notes lesson එකේ අපේ දෙවෙනි lesson එකේ ඉගෙන ගත්ත notes 12ක් තියෙනවා natural සහ sharp and flat. මේ notes 12 කොයිද guitar එකේ තියෙන්නේ කියලා තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ මේ strings 6 මොනවද? මේ strings 6ට දෙන notes මොනවද? උඩ මේකට අපි කියනවා 6th. එක E6th. ඒ කියන්නේ මේකේ තියෙන E sound එක. අපේ instrument එකේ අපි E ගැහුවොත් E sound එක තමයි මෙතන තියෙන්නේ. E6th, A5th, D4th, G3rd, B2nd, E1st. ඒතර අපිට පේනවා E දෙකක් තියෙනවා. නමුත් මෙතන ඇත්තටම බලුවොත් ඒතර notes 5යි තියෙන්නේ. ඒතර notes 12 music වල තියෙනවා නම් අනිත් notes ටික කොහෙද? කොහොමද අපි හොයාගන්නේ එක guitar එකේ? ඒකට තමයි මේ fretboard එක තියෙන්නේ. මේ fretboard එකේ එක fret එකක්, එක note එකක්. අපි මොනවා string එක මෙහෙම play කරොත් එක කැමති fret එකක්. මේක යම්කිසි note එකක්. මේක යම්කිසි note එකක්. ඔක්කොම individual notes තමයි මේ fretboard එක ඇතුලේ තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද අපි එක සම්බන්ධ කරගන්නේ ඒ note ක්‍රමය අනුව. අපි කිව්වා මේ 6th note එක E6th. මේ sound එක E. එතකොට මම first fret එක ඇල්ලුවොත් E string එකේ මේ string එකේ මම අල්ලනවා first fret එක. sound එක semitone එකක් වැඩි වෙනවා. මේ එක fret එකක් සමානයි එක semitone එකකට. එතකොට E ඉඳන් අපේ keyboard එක ඔයගලන්ට මතකද E එකට පස්සේ semitone එකක් ගියොත් F note එක. තව එකක් ගියොත් F sharp. ඊළඟට G. අර keyboard එක දකුණු පැත්තට යන order එකටම මේ guitar එකේ පල්ලයට යනවා. low to high. පල්ලයට එන්න high. G, G sharp, A, A sharp, B, C. ඒ වගේ හැම note string එකකටම යනවා. අපි තව string එකක් බලමු. මේක B string එක, B note. B note එකේ මම first fret එක ඇල්ලුවොත්, ඒ කියන්නේ මම B වල ඉඳලා semitone එකක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ C. C sharp, D, D sharp, E, F, F sharp, G, G sharp. ඒ වගේ notes යනවා. මම තව string එකක් බලමු අපි. A string එක. A string එකේ මම first fret එක ඇල්ලුවොත් ඒ කියන්නේ මම semitone එකක් යනවා A sharp, B, C, C sharp. දැන් මම නිකන් E first note එකේ 5th fret එක ඇල්ලුවොත් ඒ කියන්නේ මම E note එකේ ඉඳන් semitone පහක් ඉස්සරහට ගිහිල්ලා පල්ලයට ගිහිල්ලා high sound එකට ගිහිල්ලා. ඒතකොට semitone පහක් කියන්නේ E ඉඳන් F, F sharp, G, G sharp, A. ඒතකොට මම දැන් මේ play කරන්නේ A note එක. A note එක අපිට A string එකත් එක්ක play කරලා බලමු සමානද කියලා. low A, high A. ඒතර මේ විදිහට තමයි මේ guitar එකේ notes හැදෙන්නේ. ඒතර ගොඩක් notes මෙතන ඇතුලේ තියෙනවා අපිට පේනවට වඩා. මේ lesson එක අපි ඉගෙන ගන්න කොහොමද guitar එකක් හරියට tune කරන්නේ. මොකද්ද tune කරනවා කියලා කියන්නේ guitar එකක්. අපි කලින් lesson එක ඉගෙන ගත්තා මේ strings 6ට නම් 6ක් තියෙනවා. නැත්නම් මේ strings 6 note 6ක්. E, A, D, G, B, I, E. එතකොට මේ string එක play කරාම එන්න ඕන sound එක A අදාළ note එක. මම E play කරොත් E sound එකක් එන්න ඕනේ. හැම instrument එකේම එකම sound එකක් තියෙනවනේ හරියට tune වෙනවා. එතකොට එක විදිහක අපිට tune කරන්න පුළුවන්. අපිට E එක හොඳට තියෙනවා නම් අපිට වෙන instrument එක උදාහරණයක් වශයෙන් keyboard එකේ E note එක ගාලා මේ E note එක ගාලා ඒකට සමාන කරන්න උත්සාහ කරන්න පුළුවන්. නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් tune එකක්. මේක clip කරන tuners තියෙනවා. නැත්නම් phone app තියෙනවා tuners. මම share කරන්න link පුළුවන් නම් tuners වලට ඒක download කරලා අපිට බලන්න පුළුවන්. sound එක වැරදි නම් low නම් අවශ්‍ය තත්ත්වයට වඩා අඩුයි නම් මේ වගේ low sound එකක් තියෙනවා. ඒතර අපි මේ පැත්තට කරවන්න ඕනේ උඩ strings. අපිට කරකවද්දී තේරෙයි වෙනස high වෙන්න පුළුවන් tone එක. අනිත් පැත්තට කරකවොත් ඒක low වෙනවා. તો ඔබේ guitar tune එකේ indicator එකක් තියෙනවා වැඩි කරන්න ඕනේද අඩු කරන්න ඕනේද? වැඩි කරන්න අවශ්‍යතාවයක් තිබ්බොත් ඔබ tuning එක තව tight කරන්න. string එක තව tight වෙන්න ඕන. tuning හරි ගියාම කොළ පාට light එකක් එනවා. ඒ මීට එක මැදට ආවම හරියට tune වෙලා කියලා අපිට බලන්න පුළුවන්. તો strings 6ම ඒ වගේ අපිට tune කරන්න පුළුවන්.
අඩුයි නම් අපි වැඩි කරනවා. නමුත් ස්ට්‍රින්ග් එකක් හයි ටියුනින් වැඩි නම් ලෙවල් එකට හයි නම් අපි පල්ලෙහාට ගේන්න ඕනේ, ලෝ කරන්න ඕනේ. එතකොට ටයිට්නස් එක අඩු කරන්න ඕනේ අපේ ස්ට්‍රින්ග් එකේ. හොඳයි, මේ ලෙසනේ අපි ඉගෙන ගන්න යන්නේ chords ගැන. මොකක්ද chord එකක් කියන්නේ? chord එකක් කියන්නේ note කිහිපයක එකතුවක්. a group of notes played together. අපි notes 12ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. මේ 12 note කිහිපයක් එකතු කරලා අපිට chord එකක් හදා ගන්න පුළුවන්. chord ಜಾති ගොඩක් තියෙන්න පුළුවන්. major සහ minor කියන්නේ ප්‍රධාන chord වර්ග දෙකක් පමණයි. නමුත් augmented, diminished, seventh chords, major 7, minor 7, sus chords මේ වගේ chords ಜಾති ගොඩක් තියෙන්න පුළුවන්, එක එක sounds තියෙනවා. නමුත් අපි ඉගෙන ගන්න යන්නේ මුලින් major සහ minor කියන chords. මොකද්ද මේකේ වෙනස? මොකද්ද major සහ minor කියන එකේ වෙනස? major අපි ගොඩක් වෙලාවට කියනවා එක bright sound එක නැත්නම් happy sound එකක්. minor අපි කියන සාමාන්‍ය sad sound එකක් කියලා. නැත්නම් දුක sound එකක් වගේ කියලා. major chords කීපෙම අපිට වාදනය කරලා පෙන්නන්න. major minor chords major chords එකට දැම්මොත් මේ වගේ sound එකක්. minor chords එකට දැම්මොත් මේ වගේ sound එකක්. ඒ වගේම හැම chord ජාතියකම ආවේනික sound එකක් තියෙනවා. අපි සින්දුවක් ගහද්දී මේ chords එකතු කරලා තමයි අපි play කරන්න යන්නේ. අපි ඉගෙන ගමු මුලින්ම major chords කොහොමද හදාගන්නේ. අපි කලින් වීඩියෝ එක තියෙනවා scale එකක් යන කුමක්ද කියලා. ඒතර මේ scale එකේ notes 8ක් තිබෙනවා. අපි major chord එකක් හදන්න ඕන නම් මේ major scale අදාළ major scale එකේ පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි notes ගන්නවා. දැන් මම මේ ලියලා තියෙන්නේ C major scale එකේ note 8. ඒ note 8 පළවෙනි එක C, දෙවෙනි එක E, පස්වෙනි එක G. මෙන්න මේ notes තුන එකට දැම්මම අපිට C major කියන sound එක හදා ගන්න පුළුවන්. අපි බලමු ඒ වගේම තව විදියක් තියෙනවා දැනගන්න. අපිට scale එක සම්පූර්ණයෙන් මතක නැත්නම් අපිට පුළුවන් මේ notes අතර distance එක ගණන් කරලා ඒ chord එකට එන්න note තුන හොයාගන්න. දැන් C major අපේ පළවෙනි note එක වෙන්නේ යන්නේ C. ඒක ඊළඟ note එක හොයාගන්න ඕන නම් අපි යනවා semitone 4ක දුරක්. 4 semitones ගියා. එතකොට C ඉඳන් C sharp, D, D sharp. හතරවෙනි semitone එක ඉන්නේ E වලට. එතකොට දෙවෙනි note එක E. අන්තිම note එක බලන්න semitone 3ක දුරක් යනවා. E ඉඳන් F, F sharp, G. අර keyboard අපි and the order එකටම අපි මේ notes එක යනවා. එතකොට G තමයි ඔබගේ ඊළඟ note එක. එතකොට මේ note තුන දැම්මම අපි දන්නවා අපිට C major කියන sound එක එන්නේ මෙන්න මේ notes තුන දැම්මම. C note එකක් තියෙනවා. C D E note එකක් තියෙනවා. අපි මේ G note එකක් තියෙනවා. මේ notes තුන එකතු කරාම මොන instrument එකේ note තුන එකට දැම්මම අපිට එන්න අවශ්‍යයි C major කියන sound එක. අපි තව උදාහරණයක් බලමු. F sharp. F sharp ඉඳන් එන semitone 4ක් යන්න ඕනේ මම. G, G sharp, A ඊළඟ note එක වෙන්නේ යන්නේ A sharp. semitone 4ක දුර ගියාම. ඊළඟ semitone 3ක දුර. D, C, C sharp තමයි අපි තුන්වෙනි note. එතන මේ note තුන එකතු කරලා තමයි F sharp major කියන chord sound එක අපි හදාගන්නේ. ඒතර ඒවා තමයි මේ guitar එකේ notes එකතු වෙලා තමයි ඒ chord එක අපි හදාගන්නේ. දැන් අපි බලමු කොහොමද minor chord එකක් හදාගන්නේ. minor chord එක හදාගන්නේ major scale එකේ major chord එක හොයාගත්තා වගේ අපිට පුළුවන් minor scale එකෙන් පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි note එක අරන් A chord එක හදාගන්න. දැන් මම හදලා දෙනවා C minor scale. C D E flat F G A flat B flat C.
එතන මේ නෝට් 8න් 1 3 5 ගත්තම මට පුළුවන් C minor chord එක හදාගන්න. ඒ වගේම අපි කලින් කරපු තියරි එක පාවිච්චි කරන්න පුළුවන් දුර බලන්න. එතන ඔබ බලනවා මේ කලින් ගත්ත එක බලද්දි පොඩි වෙනසක් තියෙනවා. මේජ් එකේ අපිට තිබ්බේ 4යි 3යි semitones distance එක. නමුත් දැන් 3 semitones 4 semitones. ඒක අනිත් පැත්තට තමයි minor chord එක අපි හදාගන්නේ. එතකොට C minor ඉඳන් මට අනිත් note එක හොයාගන්න ඕන C minor chord එකේ මම යනවා semitones 3ක් උඩට. එතකොට C sharp D sharp නැත්නම් E flat කියන note එක තමයි මම ඉන්නේ. සමාන. ඊළඟ එක හොයාගන්න මම යන්න ඕනේ 4ක් semitone. E flat නම් E F sharp සහ G කියන note එක අපි ළඟ. එතකොට දාගෙන අපි අර තුන notes තුනම අපිට ගන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. E minor ඉඳන් semitones 3ක් ගියොත් F sharp G කියන note එක අපි එනවා. ඊට පස්සේ අපි ඊළඟ එකට යන්න ඕන නම් semitones 4ක් යනවා. G sharp A sharp B කියන note එක. එතකොට මේ notes තුන play කරාම අපිට E minor sound එක එනවා. guitar එක වෙන්න පුළුවන්, piano එක වෙන්න පුළුවන්, ඕන instrument එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ notes තුන යනම අපිට එන්නේ minor chord එක sound එක. මේ lesson එකේ අපි පොඩ්ඩක් තවදුරටත් chords ගැන ඉගෙන ගන්න යනවා. additional theory යටතේ chords ගැන වෙනම tutorial එකක් තියෙනවා ඔබට බලන්න පුළුවන්. ඒකට අමතරව මම පෙන්නන්න කැමති practically මොකද්ද මේ වෙනස? chords major තියෙනවා, minor තියෙනවා, විවිධ ජාති තියෙනවා. මොකද්ද මේකේ වෙනස? major chord එකක් මේ වගේ sound එකක් තියෙන්න පුළුවන්. minor chords ඊට අමතරව තියෙනවා තව chords අපි බලමු 7th chords. ඒ වගේ sound එක. major 7th chords minor 7th chords chords yang sound that තියෙන්න පුළුවන්. augmented chords මේ වගේ chord જાති බොහොමයක් තියෙනවා. අපේ theory tutorial එකේ තියෙනවා මේ chord එකක් කියන්නේ අපි notes කීපයක් එකතු කරලා. උදාහරණ වශයෙන් major chord දැන් මම C major chord එක ගිහුවා මම මෙතන C note එකක් තියෙනවා. මෙතන තියෙනවා E note එකක්. වගේ මෙතන open G note එකක් තියෙනවා. ඔබ වහපුවා ඇයි අපි මේ පැටර්න්ස් අල්ලන්නේ? මොකද්ද හේතුව? මේ ඇඟිලි වලින් මෙතන පැටර්න් එකක් අල්ලන්නේ. ඒ හේතුව තමයි අපි ප්ලේ කරන්නේ ඉන්ඩිවිජුවල් නෝට්ස්. මේ නෝට්ස් එකතු කරලා පැටර්න්ස් හදලා තියෙනවා. ලේසි වෙන්න අපිට මත් තියාගන්න මේ කෝඩ් එක කොහොමද වාදනය කරන්නේ කියලා. උදාහරණ වශයෙන් C මේජර් එකට තියෙනවා C E සහ G sound එක. ඊට අමතරව වැඩිපුර B එකක්, වැඩිපුර C එකක් සමාන. වැඩිපුර E එකක් තියෙනවා sound එක. එතන මේ notes ම guitar එකේ ඕන තැනක play කරොත් අපිට chord එකක් හදාගන්න පුළුවන්. ඒ නිසා එක chord එකක් ගහන්න එක විදිහට වඩා තියෙන්න පුළුවන්. ඒ නිසා එකක් මතක තබා ගන්න. අපි ඉගෙන ගමු කොහොමද chord එකක් play කරන්නේ. අපි පටන් ගන්න යනවා ලේසිම chord එකකින්. ඒකේ නම E minor කියන chord එක. එතන E minor කියන chord එක play කරන්න අපි use කරනවා අපේ තුන්වෙනි ඇඟිල්ල. අපි ඇඟිලි නම් කරන්න යනවා 1 2 3 4 5. එතන පොඩි ඇඟිල්ල පස්වෙනි ඇඟිල්ල පළවෙනි ඇඟිල්ල කියලා මම කියන්නේ මාපට ඇඟිල්ලට. එතන තුන්වෙනි ඇඟිල්ල අපි තියන්න යනවා diagram එකේ පේන විදිහට දෙවනි fret එකට පස්වෙනි string එකේ මේ වගේ. ඊළඟ මගේ හතරවෙනි ඇඟිල්ල මම තියන්න යනවා second fret එකේම නමුත් fourth string එකේ. මේ දෙක. ඒතර මේ දෙක තමයි මම mainly අල්ලලා තියෙන්නේ. ඒතර අපි කලින් මතක් කරා වගේ හොඳ grip එකක් තියාගන්න මාපට ඇඟිල්ලෙන්. ඒ වගේම ඇඟිලි මේ වගේ curve එකට තියාගන්න. ඇඟිලි වෙන string එකක වැදුනොත් ඒක mute වෙන්න යනවා මේ වගේ. මේ sound එක එන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට press කරලා
මේ වගේ කර්ව් එකක් තියාගන්න. ඔයගොල්ලන් චෙක් කරන්න පුළුවන් ස්ට්‍රින්ග් එකින් එක ප්ලේ කරලා කෝඩ් සවුන්ඩ් එක හරිද කියලා. මොකද කෝඩ් සවුන්ඩ් එක හරියට නැත්තම් ප්‍රෙස් වෙලා නැත්තම් මෙතනින් ෆ්‍රී බෝඩ් එකට අද වෙලා නැත්තම් මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් තමයි. ඒ නිසා හොඳට ප්‍රෙස් කරන්න කර්ව් එකක් ගන්න ඇඟිලි තුඩේ මේ වගේ හොඳට ප්‍රෙස් කරලා ප්ලේ කරන්න. ඊළඟට අපි ඉගෙන ගන්න යන කෝඩ් එක තමයි G major chord එක. G major chord එක ප්ලේ කරන්න අපිට ඇඟිලි තුනක් අවශ්‍ය වෙනවා. අපි තියෙනවා දෙවෙනි ඇඟිල්ල 5th string එකේම second fret එකේ මේ වගේ. ඒක උඩින් අපි තියන්න යනවා අපේ තුන්වෙනි ඇඟිල්ල 3rd fret 6වෙනි string එකේ. ඊළඟට මගේ හතරවෙනි ඇඟිල්ල මම ගේන්න යනවා අන්තිම string එකට. ඒ කියන්නේ first string එකට. E first string එකේ තුන්වෙනි fret එකට. ඉතින් වගේම අපිට string එක ප්ලේ කරලා බලන්න පුළුවන් sound එක clear කියලා. sound එක clear නැත්තම් මේ වගේ music sound එකක් එනවා. මේ වීඩියෝ අපි ඉගෙන ගන්න යනවා D major chord එක. D major chord එක ප්ලේ කරන අපි දෙවෙනි ඇඟිල්ල ගේනවා second fret එකට third string එකේ. ඊළඟ මැද ඇඟිල්ල ගේනවා මේ first string එකේ second fret එකට. එතන මේ ඇඟිල්ල දෙකම එකම fret එකේ. ඊළඟට අපි ගේනවා හතරවෙනි ඇඟිල්ල ඊළඟ fret එකට second string එකේ. ඊට පස්සේ මේකේ විශේෂයක් තියෙනවා. ඔයගොල්ලන් ඩයග්‍රෑම් එකේ පේනවා වගේ අපි මේ උඩ ස්ට්‍රින්ග්ස් දෙක ප්ලේ කරන්නේ නැහැ. මේකට හේතුව අපි පස්සේ වීඩියෝ එකකින් පෙන්නන්න. ඇයි අපි සමහර ස්ට්‍රින්ග්ස් ප්ලේ කරන්නේ නැත්තේ කියලා. නමුත් මතක තියාගන්න D major chord එක ප්ලේ කරන්නේ අන්තිම ස්ට්‍රින්ග්ස් අතර විතරයි. අපි ඊළඟට ඉගෙන ගන්න කෝඩ් එක A major. A major chord එක ප්ලේ කරන්න අපි අපේ දෙවෙනි ඇඟිල්ල ගේනවා දෙවෙනි fret එකට 4th string. මේ වගේ. ඊළඟට අපි මැද ඇඟිල්ල ගේනවා හරියට මේකේ පල්ලෙයා ඒ fret එකේම 3rd string එක. ඊළඟට මගේ හතරවෙනි ඇඟිල්ල මම ගේනවා ඒ fret එක ඇතුළටම නමුත් second string එකේ. උතර ඔබට පේනවා මේ වගේ. ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ ඇඟිල්ලෙන් මම යූස් කරන්න ඕනද කියලා. එහෙම දෙයක් නෑ. වැදගත් දේ තමයි ඒ අවශ්‍ය නෝට් එක ප්ලේ වෙන. ඔබට අවශ්‍ය නම් 3, 4, 5 ඇඟිලි පාවිච්චි කරලා මේ කෝඩ් එකම ප්ලේ කරන්න පුළුවන්. නමුත් නැවතත් මේ ඩයග්‍රෑම් එක පෙන්නනවා වගේ අපි උඩ ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්නේ නෑ මේ මේජර් වලට. අපි ඒක ස්කිප් කරනවා. මේ ලෙසන් එකකින් අපි ඉගෙන ගන්න යන්නේ time signatures ගැන. time signature කියන්නේ අපි ගහන song එක play කරන song එකේ ප්‍රධාන rhythm structure එක ප්‍රධාන රිද්ම රාමුව තමයි time signature එකකින් පෙන්වන්න යන්නේ.
ගොඩක් ටයිම් සිග්නේචර්ස් තියෙනවා සිම්පල් ටයිම් සිග්නේචර්ස් කියලා කම්පවුන්ඩ් ටයිම් සිග්නේචර්ස් කියලා. නමුත් අපි කිහිපයක් විතර ඉගෙන ගන්න යන්නේ අපිට බේසික් වාදනයේදී අවශ්‍ය වෙන. ඉතින් මම ලියලා දිනවා 2/4 3/4 ටයිම් 4/4 ටයිම් සහ 6/8 ටයිම්. 2/4 ටයිම් එක කියන්නේ කවුන්ට් එක පිටපස්සේ සෝන් එකේ පිටපස්සේ යන කවුන්ට් එක 1 2 1 2 1 2 3/4 කියන්නේ 1 2 3 1 2 3 1 2 3 4/4 කියන්නේ 1 2 3 4 1 2 3 4 6/8 කියන්නේ 1 2 3 4 5 6 1 2 3 4 5 6. එතකොට මේක රාමුවක් විතරයි. ඒ රාමුව ඇතුලේ තමයි අපි අපේ රිද්ම් එක හදාගන්නේ. මම උදාහරණයක් වශයෙන් පෙන්නන්නම් 2/4. 2/4 මට කවුන්ට් කරන්න පුළුවන් මේ වගේ. 1 2 1 2 1 නමුත් ඒ කවුන්ට් එකම තියෙද්දි මට වන්න මම ගහන ප්ලේ කරන විදිය මට වෙනස් කරන්න පුළුවන්. මගේ ස්ට්‍රමින් එක වෙනස් කරන්න පුළුවන්. 1 2 1 2 නැත්නම් මට ගන්න පුළුවන් 1 2 1 2 1 2 1 2 1 2 1 2 3/4 rhythm में play करना ना 1 2 3 1 2 3 1 2 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 4/4 එකට අපි කියනවා common time කියලා. මොකද වැඩිම හරියක් සින්දු තියෙන්නේ මියුසික් හදලා තියෙන්නේ මේ 4/4 ටයිම් එක තමයි ගොඩක් හැදෙන්නේ. සිංහල සින්දු වෙන්න පුළුවන්, ඉංග්‍රීසි සෝංග්ස් වෙන්න පුළුවන්. ගොඩක් 4/4 ටයිම් එකේ තමයි හැදෙන්නේ. 4/4 කවුන්ට් එක අපිට ගන්න පුළුවන් 1 2 3 4 1 2 3 4. දැන් මම ඒ කවුන්ට් එකම තියෙද්දි, ඒ රාමුවම තියෙද්දි මගේ ස්ට්‍රමින් එක වෙනස් කරන්න යනවා එක එක රිද්ම් වලට. බලමු. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. ඒ වගේ අපේ රිද්ම් ස්ට්‍රක්චර් එක ඇතුලේ අපිට පුළුවන් ඒ වෙනස් විදිහට ඒක ප්‍රකාශ කරන්න නැත්නම් වෙනස් විදිහට එක්ස්ප්‍රෙස් කරන්න. 6/8 එකක් කියන්නේ 1 2 3 4 5 6 1 2 3 4 5 6. ඒක ස්ලෝ ගන්න පුළුවන් මේ වගේ අපිට. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6. නැත්නම් ෆාස්ට් අපි දන්නවා බයිලා සාමාන්‍ය 6/8 කියලා ටයිම් එක. ඒතර අපිට ගන්න පුළුවන් 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2
එතන මේක තමයි ටයිම් සිග්නේචර් කියන්නේ අපේ ප්‍රධාන රිද්ම් ස්ට්‍රක්චර් එක. මේ ලෙසන් එකේ අපි කතා කරන්න යන්නේ key scale සහ chord කියන්නේ මොනවද කියලා. අපි වෙනම additional theory එකත් මගේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා chords කියන්නේ මොනවද, scales කියන්නේ මොනවද කියලා. ඔයගොල්ලන්ට ඒකක් බලන්න පුළුවන්. very විස්තර වුණා. key එකක් කියන්නේ මොකද්ද? key එකක් කියන්නේ song එක නැත්නම් music piece එක ප්‍රධාන structure එක. නැත්නම් ප්‍රධාන රාමුවට අපි කියනවා key. ඒතර අපි අනිකුත් සියල්ල ඇතුළත් වෙන්නේ ඒ key එකට. මම රාමුවක් හදලා දෙනවා මේ වගේ. ඒකෙන් පෙන්නන්නේ මේ රාමුව. මේ song එක නම් song එකේ ප්‍රධාන රාමුව තීරණය වෙන්නේ මෙන්න මේ key කියන දේ. major key එකක් වෙන්න පුළුවන් song එක. නැත්නම් song එක minor key එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන structure එක decide කරනවා. නමුත් මේ scale සහ chord අදාළ වෙන්නේ අපි තෝරා ගන්නා වූ key එක අනුව. අපි major key එක තෝරගත්තොත් උදාහරණයක් වශයෙන් අපි C major කියන key එක තෝරගත්තොත් example C major key එක මේ song එකට අවශ්‍ය notes අපි විශේෂයෙන්ම ගන්න යන්නේ මේ C major scale එකකින්. එතකොට වෙනත් notes තියෙන්න පුළුවන් ඒ song එකකට. නමුත් ප්‍රධාන වශයෙන් structure අවශ්‍ය notes ඔක්කොම අපි ගන්න යන්නේ C major scale එකකින්. එතකොට chords
C major key එක යන song එක chords major chords වෙන්න පුළුවන් minor chords වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් C major key එකේ යන song එක major chords C F G කියන major chords අනිවාර්යෙන් ගොඩක් දුරට පාවිච්චි වෙනවා. A minor D minor කියන E minor කියන minor chords පාවිච්චි වෙනවා. මේක key එක major උනත් minor major chords දෙකම පාවිච්චි වෙන්න පුළුවන්. මේක ප්‍රධාන structure එක විතරයි. ඒ structure එක ලස්සන කරගන්න අපි මේ sounds දෙකම පාවිච්චි කරනවා. song එක minor key එකක් නම් උදාහරණයක් අපි බලමු A minor key. A minor key නම් අපි song එකට අවශ්‍ය notes අපි තීරණය කරන්න යන්නේ A minor scale එකේ තියෙන notes ආ. විශේෂයෙන්ම අපි ගන්න යන්නේ A minor scale එකේ notes. එතකොට chords අපි පාවිච්චි කරන්න යන්නේ A minor key එකට අදාළ කරගන්න පුළුවන් අපිට. major minor chords දෙකම අපි භාවිත කරගන්න පුළුවන්. A minor D minor E minor අර වගේම F major C major G major කියන major chords අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරහට අපි lesson එකක් කරන්න යනවා family chords කියලා. ඒක කරාම ඔබට තේරුම් ගන්න පුළුවන් මොන වගේ chords අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි පාවිච්චි කරන key එක අනුව. නමුත් දැන් අපි මතක තියාගමු key scale chord කියන්නේ දේවල් තුනක්. ප්‍රධාන structure එක තමයි key. ඒක අනුව තමයි අනිත් දෙකම decide වෙන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් පොඩි වෙනසක් කරන්න යනවා අපි ඉගෙන ගත්ත දෙයට වඩා. මෙච්චර දවස් අපි chords ඉගෙන ගත්තා. නමුත් දැන් අපි ඉගෙන ගන්න යනවා strumming pattern. ඒ කියන්නේ අපි දකුණට කොහොමද හසුරවන්නේ කියලා යම්කිසි chord එකක් සමග. එතකොට strumming pattern එක කරද්දී අපි time signature කියලා පාඩමක් තියෙනවා. ඒක additional theory එකට ඔබට බාන්න පුළුවන්. ඒක වැදගත්. දැනුමක් ලබා ගන්න කොහොමද මේ timing එක තියාගන්නේ කියලා. එතකොට අපි basic එකකින් පටන් ගන්න යනවා. ඒක තමයි down strokes. මම D කියන අකුර පාවිච්චි කරොත් strumming එක විස්තර කරන්න. ඒ කියන්නේ down strokes. අපි පල්ලෙහාට තමයි strings ටික play කරන්නේ. ඔබ pick එකේ තියෙනවා down strokes. U අකුර ඔබ දැක්කොත් ඒක අපි සාමාන්‍යයෙන් කරනවා up stroke එකකට. ඒතර ඔබේ wrist එක නැත්තම් down එකකට up stroke එකකට හසුරවන්න පුළුවන්. අපි basic පටන් ගන්න අපි ඔක්කොම play කරමු down strokes විතරයි. 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඔබට කැමති chord එකක් තෝරගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත chords හතරෙන් කරලා strum කරන්න පුළුවන් down 1 2 3 4 1 2 3 4 ඔබට chord change කරන්න පුළුවන් මේ වගේ ඊළඟට 3 4 1 2 3 chord change 1 2 3 4 1 2 3 chord change 1 2 3 4 1 2 3 4 දැන් අපි මේ down stroke එකම අපි double කරන්න ඕනේ. ඒ කියන්නේ මම 1 කියලා කියද්දි අපි strokes දෙකක් play කරන්න යනවා. මේ වගේ 1 2 3 4 ඉස්සෙල්ලාම එකක් play කරපු stroke එක දැන් අපි දෙකක් play කරන්න යනවා එක count එකකට. මේ වගේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 තව එක strumming pattern එකක් බලමු. ඒ තමයි මේ down stroke එකත් එක්ක තව up stroke එකක් අපි add කරන්න යනවා. නමුත් timing එක මේ අපි අන්තිමට play කරපු එක වගේ අපි 1 කියද්දි strokes දෙකක්. මම 1 කියලා කියනවනම් අපි down stroke එකකුයි up stroke එකකුයි දෙකක් play කරන්න යනවා. මේ වගේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 අපි strumming practice තුනක් ඉගෙන ගත්තා basic පළවෙනි එක down 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 1 2 3 4 ඊට පස්සේ අපි ඒකම down strokes માં double play කරා එක count එකකට 1 2 3 4 1 2 3 4 ඊළඟට play කරා down and up stroke
down, up, down, up, down, up, down, up. 1, 2, 3, 4. 1, 2, 3, 4. මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙන chords හතරක් තියෙනවා E minor, G major, D major, A major. මේ chords හතර පාවිච්චි කරලා කොහොමද basic song එකක් play කරන්න කියලා අපි ඉගෙන ගන්න යනවා. Imagine Dragons like Radioactive කියන song එක තමයි අපි play කරන්න යන්නේ. මේ song එක originally තියෙන්නේ B minor key එකේ. ඒ කියන්නේ අපි දැන් play කරනට වඩා higher key එක. නමුත් අපි ඒක වෙනස් කරනවා E minor key එකට. මොකද අපි දැන් ඉගෙන තියෙන chords අනුව ඉගෙන ගන්න. නමුත් පස්සේ වෙලාවක අපි B minor original key එකේ මේ song එක කරමු. එතකොට මේ song එකට පාවිච්චි කරන chord අතර මම කියුවා වගේ E minor, G major, D major, A major. E minor, G major, D major, A major. එතකොට මේ chord diagram එකේ පේනවා වගේ අපි එක chord එකක් දෙපාරක් play කරන්න යනවා. E minor, E minor. ඊට පස්සේ G, G, G දෙපාරක්, I D දෙපාරක්, A දෙපාරක්. එතන මගේ ස්ට්‍රම් එක කියන්නේ මම ඩවුන් ස්ට්‍රෝක් විතරයි ප්ලේ කරන්නේ 1 2 1 2 1 2 change 1 2 change 1 2 change 1 2 change 1. ඒතර එක කෝඩ් එකකට ස්ට්‍රම් එක දෙකක් අපි ඩවුන් ස්ට්‍රෝක්ස් දෙකක් ප්ලේ කරනවා. එතන අපි ප්ලේ කරලා මික්ස් කරලා කෝඩ්ස් එක මේ වගේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. Waking up to ash and dust, I wipe my brow and I sweat my rust. I'm breathing in the chemicals. Whoa. I'm breaking in, shaking out, checking out on a prison bus. This is it, the apocalypse. Oh, I'm waking up. I feel it in my bones enough to make my systems blow. Welcome to the new age, to the new age. Welcome to the new age. Oh, 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 oh. I'm radioactive, radioactive. Oh, 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 oh. I'm radioactive, radioactive. Song එක හැම chorus and verse එකෙම මේකම chords play වෙන්නේ. ආයි පාර මතක් කරන්න මේ song එක original යන්නේ B minor එකේ. නමුත් අපි play කරන්න යන්නේ E minor කියන key එකේ අපි දන්න chords එක දැන්ට. එතකොට bridge එකක් තියෙනවා මේ song එකේ. නමුත් මේ bridge එකට ඒ chords මේ පාවිච්චි වෙන්නේ. හැබැයි strumming එක පොඩ්ඩක් slow down වෙනවා. All systems go, sun hasn't died, deep in my bones, straight from inside. All systems go, sun hasn't died, deep in my bones, straight from inside. I'm waking up. A chord progression එකම repeat වෙනවා. E minor, G, D, A. First පුරුදු වෙන chord change කරන්න time එකට ඒ time එකටම මේ වීඩියෝ එක play කරලා ඔයගලන්ට ඒකත් එක්ක play කරන්න පුළුවන්. chord change time එකට හොඳට අදාගන්න. ඒ වගේම chord sound එකත් හොඳට අදාගන්න. මේ වීඩියෝ එකේ අපි ඉගෙන යනවා කොහොමද C major chord එක play කරන්න කියලා. C major chord එක play කරනවා අපි මුලින්ම අපේ දෙවෙනි ඇඟිල්ල diagram එක හැටියට අපි තියෙනවා first fret එකේ second string එක දෙවෙනි string එක. නමුත් අපි අල්ලන්නේ first fret එක.
ඊළඟට අපි තුන්වෙනි ඇඟිල්ල අපි ගේනවා දෙවෙනි ෆ්‍රෙට් එකට fourth string. ඊළඟට අපි හතරවෙනි ඇඟිල්ල අපි ගේනවා ඊළඟ ෆ්‍රෙට් එක. තුන්වෙනි ෆ්‍රෙට් එකට නමුත් fifth string එක. නමුත් මේ කෝඩ් එකෙත් අපි උඩ ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්නේ නැහැ. අපි ඒක ස්කිප් කරනවා. අනිත් ස්ට්‍රින්ග්ස් හොඳට කර්ව් කරලා අල්ලන්න අවශ්‍ය නැත්නම් මියුට් වෙනවා. C මේජර් පොඩ්ඩ අමාරු කෝඩ් එක. ඒ නිසා හොඳට ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මේ ස්ට්‍රින්ග්ස් තුන. කෝඩ් එක ප්ලේ කරන්න අපි තියෙනවා අපේ second finger එක දෙවෙනි ඇඟිල්ල first fret එකට ගේනවා දෙවෙනි string එකේ second string ඊළඟට අපි ප්ලේ කරනවා ඊළඟ fret එක දෙවෙනි fret එක fourth string එකේ ඊළඟට අපි හතරවෙනි ඇඟිල්ල අපි ගේනවා ඊට පල්ලෙහා string එකට second fret third string අපි උඩ ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්නේ නැහැ A minor එකට. අපි ප්ලේ කරන්න යනවා fifth string එක. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ E major chord එක. E major chord එක අල්ලන්න A minor chord එක වගේම pattern එකක්. නමුත් අපි අල්ලන position එක වෙනස්. අපේ දෙවෙනි ඇඟිල්ල අපි තියන්න යනවා third string එකේ first fret එක. මැද ඇඟිල්ල අපි තියන්න යනවා second fret fifth string. හතරවෙනි ඇඟිල්ල අපි තියන්න යනවා ඊට පල්ලෙහා fourth string එකේ second fret එක. එතකොට ඔබට පේනවා මේක A minor වගේම නමුත් A minor එක මේට වඩා එක ස්ටෙප් එකක් පල්ලෙහා තියෙනවා. මේ A minor. නමුත් E major කියන්නේ එක ස්ටෙප් එකක් උඩ. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 මේ වීඩියෝ එකකින් අපි ඉගෙන ගන්න යනවා D minor chord එක කොහොමද ප්ලේ කරන්න කියලා. D minor chord එක ප්ලේ කරන්න අපි ගේනවා අපේ second finger එක දෙවෙනි ඇඟිල්ල first fret first string. ඊළඟට අපේ මැද ඇඟිල්ල second fret third string. අපේ හතරවෙනි ඇඟිල්ල අපි ගේනවා තුන්වෙනි fret එකට second string. අපි උඩ ස්ට්‍රින්ග්ස් එක ප්ලේ කරන්නේ නැහැ. මේ කෝඩ් එකට අපි පල්ලෙහා හතර විතර ප්ලේ කරනවා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 මේ වීඩියෝ එකේ අපි තවත් අලුත් ස්ට්‍රමින් පැටර්න් එකක් ඉගෙන ගන්න යනවා. ඒක ප්ලේ කරන්න අපි මෙහෙමයි ප්ලේ කරන්නේ. down down up up down up down down up up down up. ඒක තමයි අපේ strokes up and down strokes යන විදිය. ඒතර count එක 4 4ම තමයි යන්නේ. මම එකපාරක් ප්ලේ කරලා පෙන්නනවා ඔයගොල්ලෝ බලන්න. down down up up down up 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 down
down, 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 up, up, down, up. අපි තව ටිකක් fast play කරන්න පුළුවන්. Down, down, up, up, down, up, down, down, up, up, down, up, down, down, up, down, up, down, down, up, up, down, up, down, down, up, up, down, up. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. ඊළඟ songs play කරන්න ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගනිමු song එක සාමාන්‍යයෙන් තියෙන කොටස් මොනවාද නැත්නම් song එක parts මොනවාද සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. සාමාන්‍ය song එකක් පටන් ගන්න introduction එකක්. අපි ඉගෙන ගන්නවා intro කියලා. ඒක සමහර විට music එකක් විතරයි. ඒතර introduction එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම music එකක් සින්දුව මැද තියෙන්න පුළුවන්. සින්දුව මැද music විතරක් තිබුණොත් වචන නැතුව අපි ඉගෙන ගන්නවා interlude එකක් කියලා. ඒතර introduction උයි interlude කියලා parts තියෙනවා. ඒවා music විතරයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඊට අමතරව තියෙනවා verse කියලා දෙයක්, chorus කියලා දෙයක්, ඒ වගේම bridge එකක් කියලා දෙයක්. verse එකක් කියන්නේ tune එක වෙන්න පුළුවන්. නමුත් වචන මාරු වෙනවා verse එකෙන් verse එකට. verse දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්, එක verse එකක් තියෙන්න පුළුවන් songs උත් තියෙනවා. chorus එකක් කියන්නේ එකම tune එක ගොඩක් වෙලාවට එකම වචනත් පාවිච්චි වෙනවා. ඒකට තමයි අපි chorus එකක් කියන්නේ. ගොඩාක් repeat වෙන main කොටසට අපි කියනවා chorus එකක් කියලා. bridge කියන කොටස හැම song එකෙම නෑ. නමුත් English songs වල ගොඩක් අපිට දකින්න පුළුවන් bridge section එකක්. bridge section එකක් කියන්නේ verse එකේ tune එකට chorus එකේ tune එකට වෙනස් tune එකක්. ඒක පාවිච්චි කරන්නේ special කොටසක් දාලා නැවතත් chorus එකට ගොඩක් වෙලාවට සම්බන්ධ කරන්න තමයි bridge කියන part එකක් use කරන්නේ. එතකොට introduction include කියන්නේ music විතරයි. verse, chorus සහ bridge කියන කොටස් තුන අපේ songs වල දකින්න පුළුවන්. ඉස්සරහට අපි tutorials බලද්දී ඔබට දකින්න පුළුවන් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යනවා තව song එකක් play කරන්න. මේ song එකේ නම මලට බඹරේ කුසේ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතයක්. අපි කොහොමද play කරන්න ගිටාරේ කියලා ඉගෙන ගමු. දැන් අපි ඉගෙනගෙන තියෙන chords පාවිච්චි කරලා අපි මේක play කරන්න යනවා. මේ song එකේ original key එක D major key එක. ඒ වගේම time signature එක තමයි 4/4 time signature. ඒතර මේ රාම ඇතුළේ තමයි අපි මේ song එක play කරන්න යන්නේ. මේ song එක play කරන්න අපිට අවශ්‍ය වෙනවා D major chord එක. අපිට අවශ්‍ය වෙනවා G major chord එක. අපිට අවශ්‍ය වෙනවා A major chord එක. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා C major chord එක. මේ chords හතර පාවිච්චි කරලා අපිට මේ song එක play කරන්න පුළුවන්. විස්තර කරන්න කලින් song එක play කරන විදිය ඔයගලන්ට දකින්න පුළුවන් මෙතන chord diagram එකක් මම දාලා දෙනවා. අපි මුලින් පටන් ගන්නවා introduction එකේ chord diagram එකේ. ඔබට පේනවා chord එක දාලා lines තුනක් තියෙනවා. ඒ lines තුනෙන් පෙන්නන්නේ ඊළඟ counts ටික. D කියන්නේ පළවෙනි count එක නම් ඊළඟ lines තුන තමයි 2 3 4 කියන count එක. ඒ කියන්නේ අපි D chord එක ඒ හතරටම play කරනවා. D එක dash එකක් තිබ්බොත් ඒ කියන්නේ D major chord එකයි ආයි එකපාරක් ඒක repeat කරනවා. ඊට පස්සේ chord එක මාරු වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන විදිහට අපි D major chord එක play කරලා ඉරි තුනක් තියෙන නිසා ඊළඟ count තුනත් ඒ full bar එකම අපි D major chord එකේ ඉන්නවා කියන එක තමයි ඒකේ තේරුම. G තියලා ඉරි තුනක් තිබ්බොත් ඒ කියන්නේ අපි G major chord එකේ තමයි bar එකම ඉන්නේ. 4 countsම G major chord එක අපි මාරු කරන්න නැතුව play කරනවා කියන එක තමයි ඒකේ තේරුම. හරි. අපි පටන් ගන්න යනවා මේ song එකේ intro එකෙන්, introduction එකෙන්. ඒ වගේ මේ song එකේ interlude එකකුත් තියෙනවා. මේ song එකේදී introduction එකයි interlude එකයි දෙකම එකයි. හරි. අපි බලමු මේ strumming කොහොමද අපි use කරන්නේ මේ song එකට. අපි ඉගෙන ගත්ත strumming එක down down up up down up down down up up down up down down up up down up down down up up down up. මේ strumming එක තමයි පාවිච්චි කරන්න යන්නේ මේ song එකට. හරි. අපි මේ introduction එකට. මුලින්ම තියෙනවා D major 1 2 3 4 1 2 3 4 G 1 2 3 4 1 2 3
දෙපාරක් තිබ්බා අපේ ඩයග්‍රෑම් එකේ. දෙපාරක් තියෙනවා කියන්නේ අර ස්ට්‍රමින් එක. down down up up down up. ඒක එක බායකට විතර. ඒතකොට දෙපාරක් තියෙනවා නම් අපි ඒකම දෙපාරක් ප්ලේ කරනවා මේ වගේ. 1 2 එකම ස්ට්‍රමින් එක බාස් දෙකක් ප්ලේ කරන එකම කෝඩ් එකේ. මොකද ඒ song කියන්නේ ඒ විදිහින්. ඒත් ඔයගොල්ලෝ පේනවා ඒ අකුර තිබිලා ඒ මේජර් කෝඩ් එකට බාස් තුනක් තියෙනවා. ඒතර ඒ ස්ට්‍රමින් එකම අපි තුන් පාරක් ප්ලේ කරනවා ඒ කෝඩ් එකේදී. හරි අපි ආයෙ බලමු ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්නම් ඉන්ක්ලූඩ් එකත් මේ වගේ තමයි යන්නේ. la 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 ඉන්ට්‍රොඩක්ෂන් එක ඉන්ක්ලූඩඩ් ප්ලේ කරන්න යන්නේ. ඊළඟට අපි එනවා මේ song එකේ කෝරස් එකට ප්‍රධාන section එකට. ඒක තමයි මාළට බඹරේ කුසේ කියන කොටසට. අපි බලමු ඒක කොහොමද ප්ලේ කරන්නේ කියලා. D D D G G D D A ඒ තියෙන බාස් ගාන අපි ප්ලේ කරන්න ඕනේ ඒ කෝඩ් එකේ ඒ ස්ට්‍රම් එක. දැන් මම සිංක් කරන ගාන ප්ලේ කරන්න. ඒතර ඕගලන්ට ප්ලේ කරන්න try කරන්න පුළුවන්. මාළට බඹරේ කුසේ සිතට ඔබ එනවා හිරණසේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. එතකොට මේ song එකේ ඊළඟට ආයි ඉන්ට්‍රොඩක්ෂන් එකට එනවා. ඉන්ට්‍රොඩක්ෂන් එකට ඇවිල්ලා verse එකට තමයි song එක යන්නේ. දැන් බලමු මේ song එකේ verse එක කොහොමද play කරන්නේ. verse එකේ chords යන්නේ මේ වගේ. D G G D D G C A. अब सिंग करला प्ले करला बालो. दुखिन सितानलरी सिटिन मोत कली ඔබ ගැනයි සිතුවේ නිවේ දුක පාදී මාළට බඹරේ කුසේ. දැන් කෝරස් එක තියෙනවා. නමුත් ඔරිජිනල් song එකේ කෝරස් එක සිං කරන්නේ නැහැ. එතන කෝරස් එකේ මෙලඩි එක විතරක් ඉන්ක්ලූඩ් එකක් වගේ මියුසික් එක විතරක් යනවා. ඊට පස්සේ ආයි ඉන්ක්ලූඩ් පාර්ට් එක තියෙනවා. ලා 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 ඉන්ක්ලූඩ් ඊට පස්සේ නැවතත් එනවා සෙකන්ඩ් verse එකට. දැන් සෙකන්ඩ් verse එකේ chords ආයි අපි කලින් ෆස්ට් verse එකේ ප්ලේ කරමු විදිහමයි. ඉතින් ඔයගලන්ට ඒ කොටසම බලන්න පුළුවන්. ඒ විදිහටම ඒ chord progression එකම තමයි සෙකන්ඩ් verse එකේ ප්ලේ කරන්නේ. සෙකන්ඩ් verse එක ප්ලේ කරලා නැවතත් එනවා මේ song එකේ chorus එකට. මාළට බඹරේ කොටසට එනවා. ඒ කොටසෙදී නැවතත් අපි ඉගෙන ගත්ත chorus එකේ chords ඔයගලන්ට ප්ලේ කරන්න පුළුවන්. මේ වීඩියෝ එක අපි ඉගෙන යනවා B minor chord එක. B minor chord එක play කරන්න අපි පළවෙනි ඇඟිල්ල තියන්න යනවා second fret එකේ first string එක. ඊළඟට third fret එකට අපි එනවා මැද ඇඟිල්ල second string එකේ. ඊළඟට හතරවෙනි ඇඟිල්ල අපි ගේනවා fourth string එකේ fourth fret. අනිත් පොඩි ඇඟිල්ල අපි ගේනවා ඒක පල්ලෙහාම ඒතර fourth fret third string. මේ වගේ shape එකක් තියෙන ඔබට පේනවා මේක A minor වගේ shape එකක්. නමුත් අපිට වැඩිපුර ඇඟිල්ල එක අපි press කරලා තියෙනවා. B minor chord 1 2